හැමදෙනාම දෑත් නළලේ තියාගෙන තුන් වතාවක් নমස්කාරය කියන්න පළමුවෙන් පංචශීලයේ සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියං පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියං පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီសិក្ខាပဒံ සමාදියාමි อดิงนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิคาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัตตานาเวรมณีสิกขาปดังสมาธิยามิสาธุකියන්න समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदम् ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා මා කීවාට පසු කියන්න බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයට මම නමස්කාර කරමි සාදු සාදු මාගේ නමස්කාරය වේවා බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයට මාගේ ජීවිතය පූජා කරමි පූජාම වේවා බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයට දැන හෝ නොදැන යම් වරදක් සිදු වී ඇතනම් ඒ සියලුම වරදට රත්නත්‍රය මට සමාවන සේක්වා රත්නත්‍රය මට සමාවන සේක්වා රත්නත්‍රය මට සමාවන සේක්වා සාදු කියන්න නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුකෝ බුද්ධානං උපාදෝ සුකෝ පුඤ්ඤස්ස උච්චයෝති නුරේස් රාජපක්ෂ මැතිතුමා මිය පරලොව ගිහිල්ලා මේ 3 මාසේ බණ පින්කම දයාබර බිරිඳ දයන්ති රාජපක්ෂ මැතිණිය එවැගේම දරුවන් දෙපළ යොමාලි
රාජපක්ෂ යානුක සානුක රාජපක්ෂ යන දයාබර දෙපළ ඇතුළු පවුලේ හැමෝම එකතු වෙලා පින් කරන්නේ ආදරණීය තාත්තාට අමා මහ නිර්වාණ සම්පත්තිය අවබෝධ වේවා කියලා හැමදෙනාම දේශනාව ශ්‍රවණය කරන්න. කොළඹ ආනන්ද විද්‍යාලයේ මූලික ශ්‍රේණියේ සිට අධ්‍යාපනය ලබාපු නිසා ඒ වෙනුවෙනුත් හැමෝම සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ හැමදෙනාටමත් සෙත් පතමින් ආශිර්වාද කරමින් බෞද්ධ පරිසරයක නිර්මාණය වුණු නුරේස් රාජපක්ෂ මැතිතුමාණන්ට ලෞතුරා නිවන් සුව පසක් වේවා කියලා සාදු කියලා ආශිර්වාද එකතු කරගන්න. පින්වත්නි, අද මම ඔබට බණට පාඩමක් කියලා දෙනවා වගේ ඔබට කයම් කරුණු කිහිපයක් බුදුරජාණන් වහන්සේගේ දර්ශනයෙන් මම ඔබට මතක් කරන්නම්. පළමුවෙන්ම අපි බුද්ධ දේශනාවට හැරෙන්නට කලින් බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා දැනගෙන ඉන්න ඕන. ගොඩාක් අය කියනවා, රටේ අය කියනවා, ලෝකයේ අය කියනවා, රාජ්‍ය නායකයෝ කියන හැම ආගමක්ම එකයි කියලා. ඒත් මම කියනවා හැම ආගමක්ම එක නෑ. හැම ආගමකින්ම බුද්ධ දර්ශනය වෙනස්. බුද්ධ ආගම බුද්ධ දර්ශනය ආගමක් නෙවෙයි, ඒක දර්ශනයක්. ඒ දර්ශනය ඉස්ලාම් දහම අදහන කෙනත් අනුගමනය කළ යුතුයි. ක්‍රිස්තියානි දර්ශනය අදහන කෙනත් අනුගමනය කළ යුතුයි. මේ ලෝකේ සියලුම ආගම් අදහන අය, ආගම් අනුගමනය කරන අය හොඳින් අධ්‍යයනය කළ යුතු දර්ශනයක් තමයි පින්වත්නි බෞද්ධ දර්ශනය. හොඳට තේරුම් ගන්න. මම ඇයි එහෙම ඔබට කියන්නේ? මේ අවස්ථාව මගහැර ගන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලුම දේවල් ඇත්තයි කියලා තේරුම් ගන්න මං චූටි කරුණක් ඔබට මතක් කරන්නම්. භාග්‍යවතුන් වහන්සේ කියන්නේ කවුද කියලා තේරුම් ගන්න. මම එහෙම මේ ධර්ම දේශනාවේදී මේ පින්වත් පැත්තන් ඉදිරියේදී මම මෙහෙම කියන්නේ, මම විශ්වාස කරන විදියට ඔබ වෙනත් ආගමක් ඇතහැරලා බෞද්ධ දර්ශනයට ආපු උදවිය නෙවෙයි. අම්මා තාත්තා බෞද්ධ වෙච්ච නිසා ඔබ බෞද්ධ වුණා. ආච්චිසිය බෞද්ධ වෙච්ච නිසා ඔබ බෞද්ධ වෙලා තියෙනවා. අම්මා තාත්තා බෞද්ධ වෙච්ච නිසා, ආච්චිසිය බෞද්ධ වෙච්ච නිසා ඔබ බෞද්ධ වෙච්ච එක ලොකු වැරද්දක් තියෙනවා. අම්මා තාත්තා බෞද්ධ වෙච්ච නිසා ඔබ බෞද්ධ වුණා. ඒ නිසාම අපේ ආගම බෞද්ධ කියලා තේරුම් ගත්තා. හැබැයි දැනුමක් ඇති කරගත්තේ ඒ පිළිබඳව මේකේ ඇත්ත නැත්ත, මේකේ සත්‍යතාවය කොතනකදීවත් අපි හොයන්න උත්සාහ කළේ නැහැ. ගොඩාක් අය එහෙමයි ලංකාවේ. ලෝකෙත් එහෙමයි. හැබැයි වෙනත් ආගමක් ඇතහැරලා සත්‍ය දර්ශනය මොකක්ද කියලා හොයාගෙන ආව නම් බෞද්ධ දර්ශනයට, එයාට භාග්‍යවතුන් වහන්සේ කවුද කියන තේරුම් කරලා දෙන්න ඕන නෑ. භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගෙනයි එන්නේ. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනකොට මම ඉගෙන ගත්ත රිලිජන් ස්ටඩීස් කියලා විෂයක් හැම ආගම් ලෝකාගම් අධ්‍යයනය කියලා එකට කියනවා. අපට අපේ ගුරුවරු උගන්වුවා ආගමක් අධ්‍යයනය කරනකොට මට කිව්වා බෞද්ධ ආගමෙනුත් එළියට බහැලා අධ්‍යයනය කරන්න කියලා කිව්වා. ඇයි බෞද්ධ ආගමෙන් එළියට බහැලා අධ්‍යයනය කරන්න කියලා කිව්වේ? නැත්තම් මම බෞද්ධ ආගම තුල ඉඳගෙන වෙනත් ආගමක් දිහා බලනකොට මගේ එක හොඳයි අනිත් එක හොඳ නැහැ කියන සංඥාවට ඇති වෙන නිසා. ඉද මේවා සත්‍යම් මෝගං අඤ්ඤං අතීතයේ උත්තිනෙත් ඕකයි. ඒ නිසා අපිට උගන්වනවා හැම ආගමකින්ම එළියට බහැලා බුදුරජාණන් වහන්සේගේ දර්ශනය දිහත් බලන්න, ඉස්ලාම් දර්ශනය දිහත් බලන්න, අනිත් සියලු දාම් දිහා බලන්න කියලා. මන්ට බලනකොට හරි ලස්සන කරුණු ගොඩාක් එකතු වුණා.
හැම ආගමක්ම එකයි කියන සංකල්පත් තියෙනවා. ආගම අධ්‍යයනය කරනකොට ඔය කියන හැම ආගමක්ම එකයි කියන සංකල්පත් අපේ බෞද්ධ ආගම තුල තියෙනවා. හැබැයි දර්ශනය තුල එහෙම දේවල් නැහැ කියලා මම තේරුම් ගත්තා. භාග්‍යවතුන් වහන්සේ ගැන ඇඟ කිලිපොලා යන වචන මාලාවක් මට ත්‍රිපිටකයේදී හමු වුණා. මේ ලෝකයේ කිසිම ශාස්ත්‍රූවරයෙක් එහෙම කතා කරලා නැහැ. ඒ නිසා සියලු ශාස්ත්‍රූන්වරු අතරින් ලෞතර බුදුරජාණන් වහන්සේ පින්වත්නි ශ්‍රේෂ්ඨයි. හොඳට තේරුම් ගන්න මම කියන කාරණාව. භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙම කාරණාවක් දේශනා කරනෝ ත්‍රිපිටකයේ යෙදී මට මතක විදියට ඒක තියෙන්නේ ලෝක සූත්‍රයේදී. එහිදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන කාරණාව කිසිම ශාස්ත්‍රූවරයෙකුට කිසිම විටක දේශනා කරන්න බැරි වෙච්ච කාරණාවක්. එහිදී කියන්නේ භාග්‍යවතුන් වහන්සේ කවුද කියන එක අපි හැමෝටම තේරුම් ගන්න. ඔබට මේ කාරණාව තේරුම් කීවහම ඔබට තේරෙයි අනේ අම්මා බෞද්ධ වෙච්ච නිසා තාත්තා බෞද්ධ වෙච්ච නිසා ආච්චි බෞද්ධ වෙච්ච නිසා සීය බෞද්ධ වෙච්ච නිසා මමත් බෞද්ධ වෙලා පෙර පිනකට පෙර වාසනාවකට අනේ සාදු සාදු කියලා හිතෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ යංච භික්කවේ රත්තින් තථාගතෝ සම්මා සම්බුද්ධං අபிසම්බුජ්ජති. මහණෙනි යම්කිසි රාත්‍රියක මම බුදු වුණා නම් යංච භික්කවේ තථාගතෝ අනුපදි සේසාය නිබ්බාන ධාතුයා පරිනිබ්බායති. යම්කිසි රාත්‍රියක මම පිරිනුවම් පෑවනම් යං ඒ තස්මින් අන්තරේ මෙන්න මේ අතරතුරදී ඒ කියන්නේ බුදු වෙච්ච දවසේ ඉඳලා පිරිනිවන් පාපු දවස දක්වා මෙන්න මේ කාලය ඇතුළත භාසති යමක් කීව නම් ලපති යමක් ප්‍රකාශ කරා නම් නිදිසති යමක් නිර්දේශ කළා නම් මේක හරි කියලා කිව්වනම් යමක් අර අවුරුදු බුදු වෙච්ච දවසේ ඉඳලා පිරිනිවන් පාපු දවස දක්වා අවුරුදු කීයද 45යි. ඔය 45 ඇතුළත යමක් කීවනම් යමක් දේශනා කළා නම් යමක් ප්‍රකාශ කළා නම් යමක් නිර්දේශ කළා නම් සබ්බං තං ඒව තතේව හෝති. ඒ සියල්ලම වෙන්නේ විදියටමයි කියලා කියනවා. ඒ සියල්ලම වෙන්නේ විදියටමයි. නෝ අඤ්ඤතා චුට්ටක්වත් වෙනස් වෙන්නේ නැහැ. චුට්ටක්වත් පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ. මම කියපු දෙමයි වෙන්නේ. ඕගොල්ලෝ කැමති නැද්ද ශාස්ත්‍ර අහන්න? ශාස්ත්‍ර නේ ගොඩක් අය නෑ කිව්වට නේ ගොඩක් අය කැමති ශාස්ත්‍ර අහන්න. වෙන්න තියෙන දේවල් කියනවා, වෙලා තියෙන දේවල් කියනවා. ඇත්තද කියලා බලන්න වෙන්න තියෙන දේවල්, වෙලා තියෙන දේවල් අහන අපිත් අත දික් කරගෙන යනවා. ශාස්ත්‍ර කියන කෙනෙක් ආවනේ. රුපියල් 50ක් කර 100ක් කර දීලා මොනාරි ශාස්ත්‍ර ටිකක් කියනකොට අපි ආසාවෙන් අහගෙන ඉන්නවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ තමයි ලොකුම ශාස්ත්‍රය කියලා තියෙන්නේ අපි ආසාවෙන් ඇහුවේ නැති වුණාට ගොඩක් අය. ඇයි? වෙච්ච දේවලුත් කිව්වා, වෙන්න තියෙන දේවලුත් කිව්වා. වෙන්න තියෙන දේවල් හරියටම කියලා තියෙනවා. ඒවා ස්පනා පිටම සාක්ෂි සාධක සහිත ඔප්පු වෙවි තියෙනවා. අනාගතේ වෙන්න තියෙන දේවල් දැනගන්න. ශාස්ත්‍රයක් මම කියන්නේ. අන්න බලන්න. භාග්‍යවතුන් වහන්සේ වදාලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු කිසිම දෙයක් චුට්ටක්වත් වෙනස් වෙන්නේ නැහැ. පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ. තස්මා තථාගතෝති උච්චති. ඒ නිසා මහණෙනි මට තථාගත කියලා කියනවා. දැන් මට කියන්න බුදුරජාණන් ඔන්න ඔබට බාරයි ප්‍රශ්න විසඳන්න. බුදුරජාණන් වහන්සේ කොහේ හරි දේශනා කරපු යම්කිසි දෙයක් වෙනස් වෙච්ච තැනක් තියෙනවද? මම ලෝකාගම් අධ්‍යයනයේදී යම් ආගම් ඉගෙන ගත්තා. ඒ ආගම් තුලම උගන්වනවා යම් දේවල් කාලෙන් කාලෙට වෙනස් කරන්න සිද්ධ වුණා කියලා. ගොඩාක් ආගම් වෙනස් කරන්න සිද්ධ වුණා. ඒ කාලානුරූපීව යම් දේවල් වෙනස් කළා. සහ ඒ ආගම් අධ්‍යයනය කරන්න විද්‍යාඥයන්ට පරිේෂණ කරන්න නිරීක්ෂණ කරන්න නිගමනවලට එන්න දුන්නේ නැහැ. ඒ ප්‍රතිඵලයක් විදියට එක ආගමක් පරීක්ෂණ කරන්න ගිහිල්ලා බ්‍රූනෝ කියන විද්‍යාඥයා පුලුස්සල පුච්චල මැරුවා. සර්ව බලධාරී දෙවියන් වහන්සේ පිළිබඳ විශ්වාස නොකර
අවිශ්වාසයක් ඇති නොකරව විශ්වාස කරව එහෙමයි කියන්නේ. සුද්ධෝත්තමයන්න් වහන්සේට එරෙහිවන්නවුන්ට මෙලවදීත් පරලවදීත් දඬුවම් ලැබුණු ඇත. එහෙමයි කීවේ. බුදුරජාණන් වහන්සේම කියලා තියනවද? මගේ ආගම ගැන කිසි කෙනෙක් සැක කරන්න එපා. සැක කරොත් නුඹලා ඔක්කොම එක්කන් යනවා මං අපායේ. එහෙම කියලා තියනවද? කොතනකවත් කියන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ හරි ලස්සනට දේශනා කරනවා. ඒහි පස්සිකෝ එන්න බලන්න. ඒහි පස්සිකෝ එන්න බලන්න. දැන් බඩු ගොඩක් තියනවා නම් පින්වත්නි විකුණන්න කඩේ වෙළඳ පොලේ දාමලා තියනවා. එක්කෙනෙක් කියනවා මේකට පැකින් කරලා තියෙන්නේ මේක කැඩුවොත් ඔයා අනිවාර්යෙන් ගන්න ඕන. පැකින් කැඩුවොත් අනිවාර්යෙන් ගන්න ඕන. වරන්ටිත් නැහැ. දැන් මේක ගන්න ඕගොල්ලෝ විශ්වාසයෙන්ද අවිශ්වාසයෙන්ද? අවිශ්වාසයෙන්. එකක් තියනවා තව එකක් වෙනක ඔයාට ඕන නම් මේක පොළවේ ගහලා බලන්න. ඒත් වැඩ කරනවා. ඕනම් මේක පැකින් කඩලා ඕන දෙයක් කරලා ගෙදර ගෙනහිල්ලා පාවිච්චි කරලා අවුරුදු අපි දෙන්නේ සාමාන්‍යයෙන් 3 years warranty නේ. නමුත් මේවා කියන ජීවිත කාල ලයිෆ් ටයිම් ජීවිත කාලෙම ඔයා පාවිච්චි කරලා දෙන්න යම් යම් අපි දන්නවා භාණ්ඩ මිලකී ගත්තාම ජීවිත කාලෙම warranty තියෙනවා. අය වගේ කියන ජීවිත කාලෙම වගකීමක් සහිතයි ඔයා අරගෙන යන්න කියලා කියනවා. දැන් දෙකෙන් මොකක්ද ගන්නෙ? ජීවිත කාලේ ලයිෆ් ටයිම් warranty තියෙන එක වැදගත්. අනිත් එක සැකයි. අරගෙන ගිහින් නිකන් අපි නන්නත්තර වෙන්න ඕන නෑ කියලා අරක අරගෙන යනවා. බුදුදහමත් අර වගේ. ඒහි පස්සිකෝ අරගෙන බලන්න, හොයන්න, ගලවල බලන්න ඕන දෙයක් කරන්න අපි වග කියනවා. බුදුරජාණන් වහන්සේ වග කියනවා. හැබැයි අරකට වගකීමේ සාතික දෙන්න අමාරුයි යම් යම් ආගම්වල. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු යම් දෙයක් වෙනස් වෙලා තියෙනවද මට කියන්න. කොතනකවත් වෙනස් වෙලා නැහැ. පරීක්ෂණ කරා විද්‍යාඥයෝ කාලයකදී කීව භාග්‍යවතුන් වහන්සේ ඕන් දේශනා කරපු සබ්බේ සංඛාරා අනිච්චා කියන පාඩේ වැරදි. පරමාණු අනිත්‍ය නෑ, පරමාණු නිට්ටයයි. මට කියන්න අනිත්‍යයි කියලා කියන්නේ මොකද්ද? තේරෙනවනේ චූටි දෙයක්. අනිත්‍යයි කියලා කියන්නේ මේ හැම දෙයක්ම විනාශ වෙනවා. පසට දියට සුළඟට මුසු වෙනවා. නැත්තට නැති බවට පත් වෙනවා. හිතන්න. උදාහරණ ඔරලෝසුවක් තියෙනවා මෙතන. තව අවුරුදු 1250කින් මේ ඔරලෝසුව දකින්න පුළුවන්ද ඔබට? 1250 නේ තව අවුරුදු 2-3කිනුත් බැරි නේද? මං කියන්නේ 1250කින් මේ ඔරලෝසුවෙන් මට කියන්න එක අංශු මාත්‍ර පොදක් මට පෙන්නන්න. 1250කින් මේ ඔරලෝසුවේ. අනේක අනිත්‍යයි කියලා කියන්නේ. මේ බුලත් කොළ ටික මට තව අවුරුදු 25කින් පෙන්නන්න. මේ හැම දෙයක්ම පසට දියට සුළඟට මුසු වෙනවා, නැත්තටම නැති බවට පත් වෙනවා. අපේ ශරීරයත් එහෙමයි. ඔබ ලස්සනට පරිහරණය කරන ඇඳුම් පැළඳුම් හැම දෙයක්ම පසට දියට සුළඟට මුසු වෙනවා, නැත්තටම නැති බවට පත් වෙනවා. ඔබ ආදරෙන් රකින්න ආරක්ෂා කරන නියපොතු මේ ආදරෙන් තියාගෙන ඉන්න හිසකෙස් නේ. ගොඩාක් අය ආසාවෙන් මේවා පිරිසිදුවනේ පිළිවෙලට තියාගෙන ඉන්න නේල්ස්. මේවා තියාගෙන ඉන්න ඔබ බලන්න මේවා අනිත්‍ය වෙන හැටි. මට කියන්නේ මීට අවුරුදු 5කට කලින් තිබිච්ච නියපොතුද මේ? නෑ. මේවා ඉස්සරහට ඇදී යනවා. ඇදෙන්න මොකද කරන්නේ? කපනවා. එතකොට මේ ඇවිල්ලා තියෙන එකට ඒ කලින් තිබේ අලුත් එකක් මේ ඇවිල්ලා තියෙන්නේ. මේ අවුරුදු 5කට කලින් තිබිච්ච මතක තබා ගන්න මුළු ශරීරයම ගතවන ක්ෂණයක් පාසේ අපේ ඇස්වලට පෙනුනේ නැති වුණාට අනිත්‍යතාවයට ගොදුරු වෙනවා. හැම මොහොතකම අනිත්‍යතාවයට ගොදුරු වෙනවා. ඒ කියන්නේ ඔබ දිහා කාලයක් තිස්සේ බලාගෙන හිටියොත් පේන්නේ නැහැ. ඔන්න මම හිතන්නේ මම අද ඔබ හොඳට දකිනවා. තවුරු අවුරුදු 25කින් විතර මම මේ බණට ආරාධනා කරනවා. එතකොට දැන් අවුරුදු 30යි. 30ට 25ක් එකතු වුණාම 55ේදී මම කොහොමට එයිද? හැරමෙටියකුත් අරගෙන අනේ දා තරුණ හාමුදුරුවෝ දැන් මේ මොකෝ වෙලා තියෙන්නේ කියලා හිතේනේ. මොකද මේ අනිත්‍යතාවයට එකපාරටම දකින්නකොට අනිත්‍යතාවයට ගොදුරු වෙච්ච බව හොඳට පේනවා. නිතර දකින්නකොට ඒ දේ පෙන්නේ නෑ අනිත්‍යතාවයට ගොදුරු වෙන බව.
ඔබත් අපත් හැමදෙනා පාසට දියට සුළඟට මුසු වෙනවා නැත්තටම නැති බවට පත් වෙනවා. දැන් මේ වාඩි වෙලා ඉන්න බංකෝල පිරිස. මේගොල්ලෝ අවුරුදු මීට 25කට විතර කලින් ක්‍රීඩා පිටිවලට බැහැලා එල්ලෙක් ගහලා ක්‍රිකට් ගහලා හොඳට දුවලා පැනලා නටලානේ කොච්චර වැඩ කරපු අයද දැන් බිම වාඩි වෙන්න පුළුවන්ද? අනිත්‍යයි. සියල්ල අනිත්‍යයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ඒ අනිත්‍යතාවය බොරු කියලා කීවා විද්‍යාඥයෙක්. ටික දවසක් යනකොට ඇයි එහෙම කියන්නේ කියලා පරමාණුව නිට්ටයයි කියලා කිව්වා. පරමාණුව විතරක් නිට්ටයයි. ඔක්කොම නිට්ටය නෑ පරමාණුව විතරක් නිට්ටයයි. පරමාණුවත් අණුවට කැඩි කැඩි යනකොට කියනවා අනේ නෑ බුදුහාමුදුරුවන් වහන්සේ තමයි ඇත්ත. භාග්‍යවතුන් වහන්සේ තමයි ඇත්ත. අනේ පරමාණුවත් අනිත්‍යයි කියලා තේරුම් ගත්තා. එනිසා මේ ලෝකේ හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ සිද්ධ වන විදිය ගැන කියනවා. දැන් හිතන්න මේ ලෝකේ මිනිස්සුන්ගේ ආයුෂ කවදක හරි අවුරුදු 10ට බහිනවා කියලා කියනවා. මොන තව ශාස්ත්‍රයක්. දැන් වෙන දේවල් ඇත්තද බොරුද කියලා බලන්න මම ඔප්පු කරලා පෙන්නනවා. සාන්දෘෂ්ටික වශයෙන් ඔප්පු කර කර පෙන්නනවා. අවුරුදු 10ට බහිනවා කියලා කියනවා. එතකොට අවුරුදු 10ට බහිනකොට අවුරුදු 10 දී ඉගෙනත්ගෙන විවාහත් වෙලා දරුවන්ගේ දරුවොත් දැකලා මැරිලත් යනවා අවුරුදු 10 දී. වෙන්න පුළුවන්ද? වෙන්න පුළුවන්ද? වෙන්න බෑ කියලා කියනවා. බලමු අපි වෙන්න පුළුවන්ද නැද්ද කියලා. මම ඔප්පු කරලා පෙන්නනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒවා ඇත්ත විය යුතුයි. ඇත්ත විය යුතුයි කියන එකට වඩා මම කියනවනේ ඇත්තයි කියලා. ඇත්ත නම් මම ඔප්පු කරලත් පෙන්නනවා. ඔන්න බලන්න. හිතන්න මේ ලෝකේ මිනිස්සුන්ගේ පරමාවශ අවුරුදු කීයද? අවුරුදු ඔයගොල්ලෝ අහලා තියෙන 120ට 220ක් ආයිබෝ වේවා කියලා කියනනේ. එහෙනම් පරමාවශ කීයද? 120යි. මීට පෙර බුදුරජාණන් වහන්සේලගේ කාලේ දාස් ගණන් තිබුණා. හැබැයි අපේ ආයුෂ 120යි. නේද? අවුරුදු 120යි. එයාට ඉන්න අරින්න පාඩුවේ. අවුරුදු 120යි පරම ආයුෂ. පරම ආයුෂ 120 වෙන උනේ 120යි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මීට අවුරුදු කීයකට උඩදීද? භාග්‍යවතුන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙලා එතකොට අවුරුදු දැන් 2500ක් කියලා හිතන්න. 500ක් තියමු. රවුම් ගානක් 500කට කලින් කීවේ අවුරුදු 120යි කියලා. ඒ භාග්‍යවතුන් වහන්සේ අවුරුදු මිනිස්සුන්ගේ පරමාවශ අවුරුදු 120යි කියලා කියද්දී අවුරුදු 120 පැනලා ජීවත් වෙච්ච මිනිස්සු අතේ ඇඟිලි පහ තරම් ගණන් කරන්න පුරුවන් පිරිසක් හිටියා. අවුරුදු 150 ගානක් 160 ගානක් ජීවත් වෙච්ච මහරහතන් වහන්සේ නේද? බක්කුල මහරහතන් වහන්සේ පවානේ අවුරුදු 150 ගණන් 60 ගණන් ගියා. ඒ කියන්නේ මේ ලෝකේ අවුරුදු මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 120යි කියන කාලේ 120 පැනපු අය හිටියා. දැන් අවුරුදු 120 පැනපු උදවිය මේ ලෝකේ කී දෙනෙක් ඉන්නවද එදා වගේ? මට උත්තර දෙන්න. අවුරුදු 120 පැනපු අය ලෝකෙම ඉන්නේ කෝටි කීයද? 700ක් කියලා හිතන්න. 700යි. කෝටි 700න් කීයක් 120 පැනපු අය ඉන්නවද? එක්කෙනෙක්වත් නැහැ. එක්කෙනෙක්වත් නැහැ කියලා කියන්නේ ඕන්න බැහැලයි කියලා තේරෙනවද නැද්ද? අර 120න් එහා ගිහිල්ලා නැහැ කියන එක තේරෙනවා. දැන් මට කියන අවුරුදු 120 පැනපු අය නෙමෙයි. අවුරුදු 100 පැනපු අය කීයක් විතර ඉන්නවද? ස්වල්පයන්නේ ගණන් කරන්න පුළුවන් ප්‍රමාණයක්ද නැද්ද? ගණන් කරන්න පුළුවන් ප්‍රමාණයක් ඉන්නේ. හැබැයි ඉස්සර නම් අවුරුදු 100 පැනපු අය ගොඩ හිටිය බුදුරජාණන් වහන්සේ කාලේ. හැබැයි අවුරුදු 120 පැනපු අය ඒ කාලේ ගණන් කරන්න පුළුවන් ප්‍රමාණයක් හිටියේ. දැන් 100 පැනපු අය ගණන් කරන්න පුළුවන් ප්‍රමාණය. මම නම් හිතන්නේ 100 නෙමෙයි 90 පැනපු අය ගණන් කරන්න පුළුවන් ප්‍රමාණයක් වගේ තියෙනවා. 90 පැනපු අයනේ.
90 පැනපු අය. දැන් හිතන්න. එතකොට 90 අවුරුදු 90 ඉක්මවලා ගිහිපු අය ඕනනම් මුළු ලෝකෙන් කෝටි 700ෙන්ම 1000ක් 2000ක් විතර ඇත. ගණන් කරන්න පුළුවන්ද බැරිද? ගණන් කරන්න පුළුවන් ප්‍රමාණයක්. 1000 2000ක් ඉන්න. ඒ කියන්නේ මිනිස්සුන්ගේ දැන් පරමාවස කීයද බහැලද? අවුරුදු 90ට බහැලා තියෙන්නේ. 90ට වගේ බහැලා තියෙනවා. ඒ කියන්නේ 90න් ඉහළ යන ප්‍රමාණය ගණන් කරන්න පුළුවන්. දැන් අපි අවුරුදු 90ක් මෙතන ඉන්න අය ඇයිද? අවුරුදු 90 දැන් මට කියන්න මෙතනම සීනි තියෙන අය කීයක් තියෙනවද? කොලෙස්ටරෝල් කියයි, දියවැඩියාව කියයි, ප්‍රෙෂර් කියයි මොන හරි ලෙඩක් නේ. එක්කෝ ලෙඩක් නැති කෙනෙක් අත උස්සන්න කිව්වොත් මම නම් හිතන්නේ මෙතන කවුරුවත් අත උස්සයි කියලා. මොකක් හරි ලෙඩක් තියෙනවද නැද්ද අපිට? ඉස්සර වගේ අපි නිරෝගීද? නැහැ. පින්වත්නි, නිරෝගී නොවන්න හේතුව අපේ ආහාර රටාව එකක් විදිහට බලපානවා. භාග්‍යවතුන් වහන්සේ වදාලා අධර්ම රාගයේ විසම ලෝභයේ මිත්‍යා දෘෂ්ටිය වැඩි වෙන්න මොකද වෙන්නේ? මිනිස්සුන්ගේ ආයුෂ ක්‍රමයෙන් පල්ලෙහාට බහිනවා කියලා කියනවා. දැන් අධර්ම රාගය මේ ලෝකේ තියෙනවද නැද්ද? අධර්ම රාගය ලංකාව දිහා බැලුවට ඔයගොල්ලන්ට ඒ තරම් පේන්නේ නැහැ. අධර්ම රාගය කියලා කියන්නේ සත්තු වගේ තමන්ගේ ආසාවන් ඉටු කරන ලෝකයක්ලු තියෙන්නේ. සත්තු වගේ. ඒ සතෙක්ට තමන්ගේ මේ අම්මාද, තමන්ගේ මේ තාත්තද, මේ මගේ කුසීපන් සහෝදරයද එහෙම අදාළයිද සත්තුන්ට? මිනිස්සුන්ටත් අද ලෝකේ ඒ වගේ නැද්ද? ඒ වගේ. විෂම ලෝභය මිනිස්සු රටවල් අල්ලගන්න මිනී මරන. නොයෙකුත් දේවල් කරන මංකොල්ල කන. අධර්ම මිත්‍යා දෘෂ්ටිය රජ වෙච්ච තරම කොච්චරද කියලා කියනවනම් තමන්ගේ ආගමේ දෘෂ්ටිය මත ඉඳගෙන මිනිස්සුන්ව ඝාතනය කරනවා. මිනිස්සුන්ව කපනවා. පෝස්ටර් එකක් කිරුවා කියලා මිනිස්සුන්ව අල්ලගෙන ගිහිල්ලා ගහලා ඒ මිනිස්සු ඇදගෙන ගිහිල්ලා ගිනි තියලා මරනවා. මොනවද රජ වෙලා තියෙන්නේ? මිත්‍යා දෘෂ්ටිය. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවද එහෙම මිනිස්සුන්ව බුදුහාමුදුරුවන් වහන්සේට බැන්න කියලා මට බැන්නොත් ඕගොල්ලෝ අරගෙන ගිහිල්ලා එයාව අල්ලලා ගහලා නේද? එහෙම කරන්න කියලා තියෙනවද? කවදාවත් නැහැ. භාග්‍යවතුන් වහන්සේ වදාලේ මහණෙනි මට බනිනකොට බුදුරජාණන් වහන්සේ වදාලා මට බනිනකොට මගේ ශ්‍රාවකයෙකුට කේන්ති යනවා නම් එයා මගේ ශ්‍රාවකයෙක් නෙවෙයි කියනවා. අන බලන්න බුදුරජාණන් වහන්සේ. මට බනිනකොට මගේ කෙනෙකුට කේන්ති යනවා නම් මේ ගහනවා කියලා හත් හිතෙනවා නම් නේ ඒ මගේ ශ්‍රාවකයෙක් නෙවෙයි කියලා කියනවා. මට බනිද්දී ඒ ඇත්තටත් මෛත්‍රී කරන්න පුළුවන් නම් ආන් මගේ ශ්‍රාවකයෙක් කියලා කියනවා. බලන්න බුදුරජාණන් වහන්සේ අනිත් ශාස්ත්‍රවරුන්ගෙන් වෙනස් වන විදිය. හිතන පින්වත්නි, මිනිස්සුන්ගේ ආයුෂ දැන් ක්‍රමක්‍රමයෙන් දැන් අවුරුදු 2500ක් ගිහිල්ලා බුද්ධ පරිනිර්වාණයෙන් 2500ක් ගිහිල්ලා තියෙද්දී පැහැදිලිවම දැන් එතකොට අවුරුදු 90ට වැඩිය මිනිස්සු ජීවත් වෙන්නේ නැත්තම් 90ට වැඩිය අය ගණන් කරන්න පුළුවන් ප්‍රමාණයක් නම් ඉන්නේ. දැන් අවුරුදු 120න් 90ට බැහැලා නම් අවුරුදු 30ක් ආවුස බැහැලාද නැද්ද? බැහැලා තියෙනවා. ඒකම එකපාර ඩෝන් ගාලා බහින්නේ නැහැ. ඒකයි කියන්නේ අපිට තේරුම් ගන්නෙ නෑ මේක අවුරුදු 10ට බහිනවා කියවට එකපාරට බහින්නේ නැහැ. දැන් ක්‍රමක්‍රමයෙන් බහිනවා. දැන් වැඩියෙන් හිතන්න දැන් ඉන්න අයට මං කිව්ව ලෙඩ වැඩි. අවුරුදු 50 යනකොට 55 යනකොට ටිකක් අමාරුයි. 60 කියලා කියන්නේ ටිකක් අමාරුවෙන් අදින අය. අපි පාන්සකුල් වලට යන නිසා පින්වත්නි තේරෙනවා මගේ ජීවිතේ මතක ඇති කාලෙක අවුරුදු 90 පන්නපු කෙනෙකුගේ පාන්සකුලකට ගියේ නෑ. පාන්සකුලට ගිහිල්ලා ඇති මගේ හිසේ තියෙන කෙස්පල ප්‍රමාණයටම ඒත් අවුරුදු 90කට වැඩි ආයුෂ ජීවත් වෙච්ච අයගේ මට මතක විදියට එක්කෙනෙක්ගේ ගියා ඒ අරින්න ගිහිල්ලා නෑ.
ඒ කියන්නේ අවුරුදු 90ටත් වඩා අපි නොදැනුවත්ව බැහැලාද නැද්ද පරමාවශ? බැහැලා තියෙන්නේ. බැහැලා තියෙන්නේ. ඔහොම බැහැගෙන යනවා ඉස්සරහට. ඒ බහිනකොට නිකම්ම බහිනවද? බහින්නේ නැහැ. මට කියන්න දැන් ඒක තේරුම් ගන්න. ඉස්සර 5 වසරේ ඉගෙන ගත්ත ඉස්සර ඔයගොල්ලෝ පොඩි කාලේ 5 වසරේ ඉගෙන ගත්ත ළමයෙකුට තියෙන දැනුම දැන් 1 වසරේ නෙවෙයි ලදරු පාසල් දරුවෙකුට තියෙනවද නැද්ද? මට කියන්න. ඇයි එහෙම වුනේ? දැන් අපිට ලදරු පාසලේදී මොකක්වත් තේරෙන්නේ නැහැ. මේ ළමයින්ට නම් එච්චර තේරුම් නැද්ද? මේ ළමයින්ට ටිකක් මෝරලා තියෙන්නේ. ලදරු පාසල් දරුවෙකුගේ මෝරච්ච මනස ඉස්සර තිබුණේ 5 වසරේ දරුවෙකුට. මට 1900 800 ගණන් වලද කොහෙද පොතක් හම්බුණා දහම් පාසලේ 5 වසරේ. ඒකේ තිබිච්ච කරුණුයි දැන් තියෙන කරුණුයි දිහා බැලුවෙන් පස්සේ අහසයි පොළොවයි වගේ. බලන්න. ඒ කියන්නේ ඒ තරමටම දරුවන්ගේ දැනුම වෙනස් වෙලා. අවුරුදු එකේ නෙමෙයි මම තාම ලදරු පාසල් යන්නේ නැහැ. අපේ අක්කගේ දරුවෙක් ඉන්නවා. ඒ වුණාට මම නොදන්න දේවල් ෆෝන් එක අතට ගත්තාම මම නොදන්න දේවල් ඒ ළමයා දන්නවා. ලස්සනට ෆෝන් එකේ ලොක් එකත් අරගෙන එයා YouTube එකට ගිහිල්ලා එක දේවල් බලන්න එයා දන්න හොඳට. ඊට වඩා 1 වසරට ගිහපු ළමයෙක් ඉන්නවා. ඒ ළමයා ඔන්ලයින් ගේම් ප්ලේ කරන වෙනත් ළමයි සම්බන්ධ කරගෙන. මට බෑ තාම එක ගේම් එකක්වත් ප්ලේ කරගන්න. සාමාන්‍ය මොකක්වත් බෑ. එතකොට මගේ ඔළුවයි ඒ ළමයිගේ ඔළුවයි වෙනස්ද නැද්ද? ශීඝ්‍රයෙන් වෙනස් වෙලා. එහෙනම් පින්වත්නි ඔහොම ඉස්සර ගොඩාක් ශීඝ්‍රයෙන් ළමයි දැනුම අල්ලනවා කියලා කියන්නේ ළමයි තාමත්ම ඉක්මනින් අධ්‍යාපනය වැළඳ ගන්නවා. කෙටි කාලයක් තුළ අධ්‍යාපනය වැළඳ ගන්නවද නැද්ද? වැළඳ ගන්නවා. දැන් සමහර වෙලාවට අපේ පිරිවෙනේදී 1 වසරේ ඉඳන් යනවා පිරිවෙනේදී 2 වසර 3 වසර එහෙම යන්නේ. සමහර ළම ශිෂ්‍ය හාමුදුරුවන් වහන්සේලා ඉන්නවා. ඒ ශිෂ්‍ය හාමුදුරන්ගේ දැනුම වැඩි කියලා 2 වසරේ යන්නේ. එකේ ඉඳන් කෙලීම 3 වසරට දානවා. ප්‍රොමෝෂන් හම්බ වෙනවා. දැනුම වැඩි කියලා. එහෙමයි ඉන්නවා. ඒ කියන්නේ 2 වසරේ යාගේ දැනුම ඉගෙන ගන්න තරම් දෙයක් නැහැ. එයා ටක් ගාලා අල්ලනවා. බලන්න පින්වත්නි වේගයෙන් දැනුම ග්‍රහණය කරගන්න දරුවන් බිහි වෙනවා. එතකොට අවුරුදු 10ට අවශ්‍ය ළමයින්ගේ බහිනකොට ඒ ළමයින්ගේ අවශ්‍ය අවුරුදු 10ට බහිනකොට ඒ ළමයි විවාහ වෙන්නේ අවුරුදු කීයේදීද? විවාහ වෙන්නේ අවුරුදු කීයේදීද විතරද? අවුරුදු 10 දී මැරිලත් යනවා නම් විවාහ වෙන්නේ අවුරුදු කීයේ විතරද? අවුරුදු 3ේදී. ඔයගොල්ලෝ හිත අනේ මේ චූටි ළමයිනේ. දැන්නේ හිතන්න චූටි ළමයි. ඒගොල්ලෝ මේ ලෝකෙට මව් කුසින් එළියට ආපු ගමන් මෝර ලොකු වෙනවා. අවුරුදු 3ක් කියලා කියන්නේ හොඳ 6-4 ළමයි. අවුරුදු 3ක් ඉන්නවා කියලා කියන්නේ. අය අවුරුදු 10 දී මැරෙන්නත් ඕනනේ. 6-4 ළමයි වෙනවා. එතකොට අවුරුදු 3ේදී විවාහ වෙනවා නම් ඉගෙන ගන්න කොහේදීද? අධ්‍යාපනය ලබන්නේ කොහේදද? අධ්‍යාපනය ලබන්නේ මා විශ්වාස කරන විදියට තාමත්ම ඉක්මනින් අධ්‍යාපනය ලබයි මෙලොවට එළිය දැක්කාම ගොඩාක් ළමයි අධ්‍යාපනය ලබන්නේ මව් කුසේදී. මව් කුසේදී. ඇයි එහෙම මම කියන්නේ? මව් කුසේදී කොහොමද අධ්‍යාපනය ලබන්නේ? මේව වෙන්න පුළුවන් දේවල්ද? වෙන්න බැරි දේවල්. හැබැයි වෙන්න පුළුවන්. නුවර පැත්තේ ළමයෙක් හිටිය පින්වත්නි මේ ඒ ළමයාට අවුරුදු 6ේදී භාෂා 6ක් කතා කරන්න පුළුවන්. අපිට සිංහලත් හරියට බෑනේ නේ. ගොඩක් අයට එහෙම තියෙන ප්‍රශ්නයක්. භාෂා 6ක් කතා කරන්න පුළුවන්. ඒ ළමයාගේ මාමාට එංගලන්තේ ඉන්නේ ඊමේල් හදලා පණිවිඩයක් යවන. එතකොට ඒ ළමයාට එච්චරටම දැනුමක් ආවේ කොහොමද කියලා මනෝවෛද්‍යවරු හොයන්න පටන් ගත්තා. තාමත්ම ශීඝ්‍රයෙන් කියන දේවල් අල්ල ගන්නවා.
හොයනකොට කියනවා මේ අම්මා IT ගුරුවරියා. IT උගන්වනකොට ඒ ළමයින්ට ගුරුවරිය කියනවා මගේ ළමයින්ට උගන්වනකොට මගේ දරුවගේ හිස අත ගන්නවා වගේ කුස අත ගගා කියනවා ඉගැන්නුවේ. එතකොට දරුවට අර ඔක්කොම ඇහෙනවා. මව් කුස තුල ජීවත් වෙනකොට දරුවෙක් මතක තියාගන්න ඒක හරිය සංවේදී තැනක්. මව් කුස තුල ජීවත් වෙනකොට අම්මා හිතන සිතිවිලි වලින් 99.99%ක්ම දරුවට බලපානවද නැද්ද? දරුවට බලපානවා. ඒක මට එලි වෙනකන් උදාහරණ කියන්න පුළුවන්. එලි වෙනකන්. මම හොඳට මුස්ලිම් දරුවෝ පොඩි දරුවෝ ආශ්‍රය කරලා තියෙනවා. සිංහල බෞද්ධ දරුවෝ ආශ්‍රය කරලා තියෙනවා. මුස්ලිම් ඒක අපි නොකිය හිටියොත් කමන්නේ නැහැ. මේක YouTube එකේ යන නිසා නොකිය හිටියත් කියලා හිතුණා. නමුත් මට ප්‍රායෝගික වෙච්ච දෙයක් මම මේ කියන්නේ. එතෙන්දි මේ පින්වත්නි අපි සාමාන්‍යයෙන් මේ සිංහල බෞද්ධ දරුවෙක් දිහා මූණ දිහා බලාගෙන අපි hina වුණොත් ඒගොල්ලෝ ටක් ගාලා hina වෙනවා. සහ අත් දෙක එකතු කරලා සාදු කියනවා. සමහර අම්මලා කියනවා ස්වාමීන් වහන්සේ අපි ඉගෙනුවෙත් නැහැ මේ දරුවට සාදු කියන්න කියලා. ඒ වුණාට මේ දරුවා මේ අත් දෙක එකතු කරලා සාදු කියනවනේ බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන්ම බුදු පිළිමේ ළඟට යනකොටම සාදු සාදු කියනවනේ කියලා කියනවා. අපි ඉගෙනුවෙත් නැහැ කියලා කියනවා. හොයාගෙන යනකොට එයාම පන්සල් මව් කුසට දරුවා ආපු දවසේ ඉඳලා පිරිත් කියලා තියෙනවා. මව් කුසට දරුවා ආපු දවසේ ඉඳලා පන්සල් ගිහිලා තියෙනවා. මව් කුසට දරුවා ආපු දවසේ ඉඳලා බෝධි පූජා තියලා තියෙනවා. ඒ පුරුද්දට දරුවා මේ ලෝකෙට ආපු ගම මොකද කරන්නේ? සාදු කියනවා. දැන් හැබැයි අර මුස්ලිම් පුංචි දරුවෝ මම දැකලා තියෙනවා ඒ දෙමෝපියොත් එක්ක මම කතා කරනවා. අර දරුවත් එක්ක hina වෙනකොට ඒ දරුවා නිකන් රෞද්‍ර විදියට අහක බලා ගන්නවා. කවදාවත් මාත් එක්ක මේ ජීවිතයේ අනන්තවත් ළමයි හම්බ වෙලා තියෙන කිසිම දරුවෙක් පුංචි දරුවෙක් මාත් එක්ක hina වෙලා නැහැ. කිසිම දරුවෙක් hina වෙලා නැහැ. ඇයි? මව් කුස තුල ඉන්න කාලේ බුදුදහමේ සමීපයේ ඇසුරක් ඒගොල්ලන්ට නැහැ. ඒගොල්ලන්ට නැහැ. වෙනත් විදියකින් හිතන නිසා අපි දිහා අප්‍රියාවෙන් බලනම වෙන්නත් පුළුවන්. ඒ නිසා මතක තියාගන්න ළමයින් මව් කුසට ආපු දවසේ ඉඳලා අම්මා සිතන සිතිවිලි වලින් 99.99%ක්ම බලපවත්වනවා කියන එකට පින්වත්නි උදාහරණ ඕන තරම් තියෙනවා. අම්මාට පුළුවන් මේ දරුවාගේ මව් කුස තුල ඉන්න දරුවාගේ රූපේ පවා වෙනස් කරගන්න. රූපේ පවා වෙනස් කරපු සිද්ධි මේ කොළඹ රෝහල් වල පවා සටහන් වෙලා තියෙනවා. අම්මයි තාත්තයි තලෙලුයි ලැබෙන දරුවෝ සුදු දරුවෝ. එහෙම වෙන්නේ කොහොමද කියලා සමහර වෙලාවට ප්‍රශ්නයක් තියෙනවා. නමුත් පින්නත් එහෙම වෙලා තියෙන්නේ ඒ අම්මාගේ සිතන සිතවිලි වලින් කියලා කියනවා. මම ඒ කාරණාව මේ පැහැදිලි කරගෙන ආවේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව දේශනා කරා උන්වහන්සේ ඒක ගැන පැහැදිලි කරන්න. ඉතින් මේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳව කිසිම වෙලාවක කිසිම කෙනෙක් සැකයක් ඇති කරගත යුතු නැහැ. දේශනා කරපු සියලු දේවල් සත්‍ය. නගර කියලා සූත්‍රයක් තියෙනවා. නගර සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ වදාලා මේ ලෝකේ බුදුවරු පහළ වෙන්නේ අර නැති වෙච්ච කාලෙකදී යටපත් වෙලා ගිහපු නගරයක් මතු කරලා පෙන්වන්න කියලා කියනවා. මතු කරලා පෙන්නනවා ආයි කාලෙකදී නගරේ වැහිලා යනවා. ආයි බුදු කෙනෙක් පහළ වෙලා ඒ නගරේ මතු කරලා පෙන්නනවා ආයි නගරේ වැහිලා යනවා. මොකද්ද ඒ නගරේ? මේ ධර්මයේ නැමැති නගරේ නැත්තම් චතුරාර්ය සත්‍ය ධර්මයේ නැමැති නගරය බුදු කෙනෙක් පහළ වෙලා මතු කරලා පෙන්නනවා. ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පස්සේ ආයි නගරය වැහිලා යනවා. ආන්ගේ වගේ දෙයක් මේ ලෝකෙ වෙන්නේ. ඒ නිසා පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේගේ දහම තාමත්ම හොඳින් තමන්ගේ ළඟට එකතු කරගන්න. දැන්නුත් ප්‍රමාදයි ඔබ ප්‍රමාද නොවි අප්‍රමාදීව බුදුදහමට හොඳින් ලං වෙන්න. ඇයි මං එහෙම කියන්නේ? වහාම ලං වෙන්න. බුදුරජාණන් වහන්සේ බුද්ධ පරිනිර්වාණයට වැඩම කරලත්
මුළු 84000ක් ධර්මස්කන්ධයම එක වචනකින් දේශනා කළා. එක වචනකින්. මොකක්ද ඒ වචනය? අප්පමාද කියන වචනේ. තේරුම මොකද්ද? ප්‍රමාද වෙන්න එපා. ප්‍රමාද වෙන්න එපා. දැනුත් පරක්කු වැඩි. දැනුත් පරක්කු වැඩි. තුන් ලෝකයක්ම දකින්න පුළුවන් බුදු වෙසින් අපිට කියනවා දැනුත් පරක්කු වැඩි. දැනුත් පරක්කු වැඩි. බණ කියන මමත් පරක්කු වැඩි. බණ අහන ඔබත් පරක්කු වැඩි. දැනුත් පරක්කු වැඩි කියනවා. ඒත් අපි වෙන වෙන විකාර වැඩ කර කර ඉන්න. ශාස්ත්‍රවේදී කියයි, ශාස්ත්‍රපති කියයි, BA කියයි, MA කියයි, PhD කියයි ඕවා ලියලා ඉන්නවා. දැනුත් පරක්කු වැඩි. හම්බ කර කර ඉන්නවා. දැනුත් පරක්කු වැඩි. භාග්‍යතුන් වහන්සේ වදාලා ලෝකේ හැම දෙයක්ම දැකලා පබ්බතට්ටෝ බුම්මට්ටෝ දීරෝ බාලය අවෙක්ඛති. පර්වතයක් උඩ ඉන්න කෙනෙක් දකිනවා පර්වතයේ පාමුල එහාට මෙහාට ගමන් කරන මිනිස්සු අන්නරයා හේ ගියා. මෙන්න මෙයා මේ පැත්තට ගියේ කියලා දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේටත් කියන්න පුළුවන් එහෙම. අන්න රහවලා මැරිලා අන්න රහවල් අපායට ගියේ. අන්න අහවලා මිය පරලෝ ගිහලා අහවල් දිව්‍ය ලෝකෙ ගියේ කියලා කියන්න පුළුවන්. මුළු ලෝකයක්ම පින්වත්නි බුදුදහමට ශීඝ්‍රයෙන් නැඹුරු වන කාලයකදී මම ඔබට අවධානයෙන් කියනවා දැනුත් ප්‍රමාද වැඩි අප්පමාද ප්‍රමාද නොවි වහ වහ ධර්මයත් එක්ක එකතු වෙන්න. ඇයි එහෙම කියන්නේ මම? නම් පුන ඇයි එහෙම කියන්නේ? මතක තබා ගන්න මැරෙන මිනිස්සුන්ගෙන් 99.99%ක්ම යන්නේ අපායි. සතර අපායට වැටෙන්නේ. මේ බණ ටික අහන බොහෝ පිරිසක් ඉන්නවා. මමත් වෙන්න පුළුවන්. මගේ හිත හැදුවේ නැත්තම් පින්වත්නි මැරිලා ගිහිල්ලා මම අපාය යන්නේ. හෙට මැරෙයිද කියලා දන්නේ ඊළඟ තප්පරේ මැරෙයිද කියලා දන්නේ. හැබැයි මතක තබා ගන්න මැරුණොත් යන්නේ අපායේ. ඇයි ස්වාමීන් වහන්සේ එහෙම කියන්නේ? අපි කොච්චර අටපිරිකර පූජා කරලා තියෙනවද? අපි කොච්චර පන්සලට දන් දීලා තියෙනවද? මං අහවල් පන්සලේ චෛත්‍යයත් හැදුවා. එහෙම කියන්නේ කොහොමද? අභිධර්මයේදී එහෙම කියන්නේ. මම ඒකත් පැහැදිලි කරලා දෙන්නම්. තා විනාඩි 15ක් වගේ චූටි කාලයක් තියෙන්නේ. මම ඉතාමත් මේකනේ ටික පැහැදිලි කරලා දෙන්නම්. මට කියන්න බුදු කෙනෙකුට දන් දීලා තියනවද මෙතන? කවුරු හරි කෙනෙක්. කවුරුවත් දන් දීලා නැහැ. බුදු කෙනෙකුට දන් දුන්නොත් ඔබ ඒකාන්තයෙන්ම සුගතියයිද දුගතියයිද? සුගතිය කියන්නේ දිව්‍ය ලෝකයේ, දුගතිය කියන්නේ අපායයි. අපායයිද දිව්‍ය ලෝකයයිද? බුදු කෙනෙකුට දන් දීපු කය සුගතියෙමයි යන්නේ. අනේ මට බුදු කෙනෙකුට දන් දීන්න හම්බුණා නම් මටත් යන්න තිබුණ තව්තිසා දිව්‍ය ලෝකේ කියා කට්ටිය කියනවනේ නේද? තහලා තියෙනවා. බුදු කෙනෙකුට ඔබට දන් දෙන්න බැරි වුණා. හැබැයි මහරහතන් වහන්සේ නමකට දන් දීලා තියනවද? මහරහතන් වහන්සේ නම දැන් වෙන වෙන හාමුදුරුවරු මහරහත් වෙලා ඉන්නවා කියලා කියන ඇත්තටම සැකයිනේ. මහරහත්ද දන්නේ නැහැ. රහත් නැහැ කියලා පිරිසක් කියනවා රහත් කියලා, පිරිසක් කියනවා රහත් නැහැ කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේට දන් දුන්නද? නැහැ. මුගලන් මහරහතන් වහන්සේට දන් දුන්නද? නැහැ. හැබැයි ඒ අයට දන් දෙන්න තිබ්බනම්, ඒ ස්වාමීන් වහන්සේලාට දන් දෙන්න තිබ්බනම් ඒකාන්තයෙන් දුගතියයිද සුගතියයිද? සුගතියටයි. මතක තබා ගන්න. මේ ලෝකේ කාටවත් දී ගන්න බැරි වෙච්ච දානය, අසදෘශ මහා දානය දීපු බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ එක මහරහතන් වහන්සේ නමක් නෙවෙයි 500ක් මහරහතන් වහන්සේලාට දන් දීපු භාග්‍යවතුන් වහන්සේගේ බුදු පා කමල් සිපාරගෙන වන්දනාමාන කරපු මල්ලිකා දේවියටත් මැරිලා ගියයින් පස්සේ බැල්ලියකගේ බැලිමැක්කියක් වෙලා නම් උප්පත්තිය ලබන්න සිද්ධ වුණේ බුදු කෙනෙකුට තියා මහරහතන් වහන්සේ නමකටවත් දන් නොදීපු අපි ගැන අපේ ජීවිත අපාය යන්නේක ගැන කවර කතාවද? මල්ලිකා දේවිය අසදෘශ මහා දානි. අසදෘශ මහා දානි දීපු මල්ලිකා දේවිය. ඒ කියන්නේ කිසි කෙනෙකුට දෙන්න බැරි දානයක්. එක බුද්ධ ශාසනයක ඒ අසදෘශ මහා දාන එකයි දෙන්නේ. ඒක මහා ආශ්චර්ය සිද්ධියක්.
ඒක දීපු මල්ලිකා දේවියටත් එහෙම වුණා නම් මේ බණ ටික අහා ඉන්න ඔබ ගැන කවර කතාවද? කවුරු හරි කෙනෙක් තනියම පන්සලක් හදලා පූජා කරලා තියෙනවද? පන්සල් 10ක් විතර. 10ත් එකක්වත් හදපු කෙනෙක් නැත්තම් හදන්න ආධාරත් කරලා ඇති. මෙතන සමහර අයට හදපු අයත් ඇති. පන්සල් එකක් නෙවෙයි 84000ක් පන්සල් හදාපු ධර්මාශෝක රජුරවන්ටත් දාර පිඹුරෙක් වෙලා නම් උප්පත්තිය ලබන්න සිද්ධ වුණේ. එක පන්සලක්වත් හදාපු අපේ ජීවිත අපාය යන එක ගැන කවර කතාවද? දැන් අපාය යන එක ගැන අවදානමක් දැන් අපේ ජීවිත අවදානමක් තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? තියෙනවා. මම තවත් අවදානම් කරන්නම්. බලන්න. මට කියන්නේ ඇයි අපාය යන්නේ? කරපු පින් බලවත් වෙන්නේ නැද්ද කියලා හිතේ. මට ඔබට තේරුම් ගන්න දෙයක් මම කියන්නම්. පින්වත්නි, අපේ කර්ම කියලා જાතියක් තියෙනවා. කර්ම තමයි කර්ම කියන වචනේය. ඔබ අහලා ඇති කර්ම කියන වචනයක් අහලා තියෙනවා. කර්ම කියලා කියන්නේ පින්වලට සහ පව්වලට කියන පොදු නම. මොකද්ද? පින්වලට සහ පව්වලට කියන පොදු නමට තමයි කියන්නේ කර්මය කියලා. පුණ්‍ය කර්ම, පාප කර්ම. නැත්නම් කුසල වලට සහ අකුසල වලට. කුසල කර්ම, අකුසල කර්ම. ඔන්නේ කර්ම රැස් කරගෙන තමයි අපි භවයෙන් භවයට ගමන් කරන්නේ. ඕකේ පාප කර්ම වැඩි වුණොත් කොහෙද යන්නේ? දුගතියට යනවා කියලා හිතන්න. පුණ්‍ය කර්ම වැඩි වෙලා තිබුණොත් සුගතියට යනවා කියලා හිතන්න. එතකොට දැන් මේ කර්ම කිව්වහම පුණ්‍ය කර්ම පාප කර්ම කියලා දෙකක් තියෙනවා. දැන් ගොඩාක් අය මේ කතා කරන්නේ ඒකේ පාප කර්ම පැත්ත විතරයි. දැන් ඔන්න ඔයගොල්ලෝ නිතර ලෙඩ වෙනවා නම් නිතර ප්‍රශ්න ඇති වෙනවා මල කර්මයක්ද මන් දන්නේ මටමනේ මේ ලෙඩ මටමනේ මේ හැම්බිරිසාව කියනවා. ඇයි කර්මය මහා කර්මයක්. නිතර මිනිස්සෙක් ඇවිල්ලා කරන් මොන කර්මයක්ද මන් දන්නේ අන්නර කර්මය අදත් වෙනවා. එහෙම කියන නේද? හැබැයි ඔබට කකුල ගලක වැදුනත් ඔබ කියනවා පෝ පුදුම කර්ම මගේ කකුලමනේ ගලේ වැදුනේ. එහෙම කියලා කියනවා. හැබැයි ඔබට ස්වීප් එකක් එහෙම හැදිච්ච වෙලාවට පුදුම කර්මයක් නේ මට පඩිසන් දුන්නේ කියලා කියනවද? ඇයි ඒක කියන්නේ නැත්තේ? පෙර කරපු පුණ්‍ය කර්මයකට තමයි හැදෙන්නේ. හැබැයි ඒක කියන්නේ නැහැ. කකුල ගලක වැදුනම කියනවා. ඒ නිසා පුණ්‍ය කර්ම පාප කර්ම කියලා දෙකක් තියෙනවා. දෙකම සසරට අපි අරගෙන යනවා. ඒක හොඳට මතක තියාගන්න. දෙකම අරගෙන යන්නේ. දැන් මට කියන්න මම ඔබට කිව්වා පාප කර්ම වැඩි වුණොත් දුගතියට යනවා. නැත්නම් අකුසල කර්ම වැඩි වුණොත් දුගතියට යනවා. කුසල කර්ම වැඩි වුණොත් සුගතියට යනවා, නිවනට ලන් වෙනවා. එහෙම කියන්නේ. ඒ කර්ම රැස් වෙන්නේ කොහෙන්ද? සිත සහ සිත මූලික කරගෙන තමයි. සිත සහ සිතිවිලි මූලික කරගෙන. සිත සහ සිතිවිලි. අනේ සිත සහ සිත ඒක තමයි කියන්නේ පාලියෙන් කියන එක මම පාලි පාඨ කියන්නේ. ඔබට එහෙම උනොත් පැටලිලි සාගත වෙන්නේ නැහැ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචා මනස. එහෙම තියෙන ඒවා අවශ්‍ය නැහැ අපිට. පාලි පන්තියක් නෙවෙයිනේ මේක. සිත සහ සිතිවිලි වලට තමයි මේ කර්ම රැස් වෙන්නේ. මට කියන්න. වැඩිපුරම දවසක් ගත්තාම ඔබේ වැඩිපුරම රැස් වෙන්නේ සිතිවිලි සහ සිතිවිලි ගලාගෙන එන සිතට සිතිවිලි ගලාගෙන එනවා. මේ සිතිවිලි වලට වැඩිපුරම එන්නේ කුසල සිතිවිලිද අකුසල සිතිවිලිද? කුසල සිතිවිලි කියන හදපුවා ගොඩාක් අයට එන්නේ කුසල සිතිවිලි වලට වඩා මම නම් දකින්නේ අකුසල සිතිවිලි. ඒ කියන්නේ අකුසල සිතිවිලි ඔයගොල්ලෝ හිතන්නේ නෑනේ අකුසලයි කියලා. දැන් හිතන්න. උදේටම නැගිටින්න. හරේ කම්මැලි කමෙන් නැගිට්ට කියලා හිතන්න. අදත් වැඩට යන්න ඕන. අදත් චුට්ටක් පරක් වුණොත්
මේ බොස් මට බනි කොහොමත් මර මුස්මූණනේ තියෙන්නේ කියලා බොස්ට හිතින් බනිනවා කියලා හිතන්න. මේවා දිගටම වෙන ඒවත් වෙනවා. බොස්ට සිතින් බනිනවා කියන්නේ. හිතින් බනිනකොට කුසල චේතනාවෙන්ද හිතින් බැනලා තියෙන්නේ අකුසල චේතනාවෙන්ද? එහෙනම් රැස් වෙන්නේ කුසල්ද අකුසල්ද? ඔන්න පළවෙනිම උදේ පාන්දරම රැස් වුණ අකුසල්. මම අද යනකොට බොස් මට බණී බොස් සුවපත් වේවා බොස් සුවපත් වේවා කියන අවදාත් කියන්නේ. යනකොට බොරොම පරක් කියලා යනවා. යනකොට වාහනේ නැගලා වේගෙන් යනවා. පෙට්‍රල් ගහන්න ඕන සෙඩ් එක නතර කරනවා කියලා හිතන්න. පෙට්‍රල් මිල රජයෙන් වැඩි කරලා. අනේ රජය සුවපත් වේවා රජය සුවපත් වේවා කියනද? ලබන අවුරුද්දේ ඡන්දේ දෙනවා කියලා හිතන. හිතින් බනිනවද නැද? චූටි හරි අකුසල සාගත සිතිවිල්ල. චූටි වෛරයක්, එක දයවන්ත වෛරයක් නේ, අඩු වෛරයක්, තරහ, දේශසිතිවිල්ලක් එනවා. කුසල්ද රැස්ුනේ අකුසල්ද? අකුසල්. ඊට පස්සේ දානවා වාහනේ පාරට. මොන්න අධික ට්‍රැෆික් එක. ළඟ ඉන්න මිනිස්සු හෝන් ගහනවා, ට්‍රැෆික් එකේ අපි හෝන් ගහනවානේ. කොච්චර දේවල් කරනවද? චේතනාව කුසල්ද අකුසල්ද? කේන්ති යනවා ට්‍රැෆික් එකේ ඉන්න මිනිස්සු. ඒකනේ මිනිස්සු අර ලංකාවේ ගොඩක් අය කියනවා දියුණුවක් නැත්තේ. ගොඩක් අය අපි සාමාන්‍ය ගත්තොත් ඔය ට්‍රැෆික් වැඩි නිසා. ඒ කියන්නේ මිනිස්සු සතුටින් වැඩට යන්නේ නැහැ. සතුටින් වැඩ ඇරලා ගෙදර එන්නේ නැහැ. ඉතින් අර කේන්තියෙන් ගිහිල්ලා එතන ආයතනේ කේන්තියෙන් වැඩ කරන ගෙදරත් සතුටක් නැහැ. කේන්තියෙන් ඇවිල්ලා ගෙදරත් ඉන්නේ. ඉතින් සතුටක් නැති තැන කිසිම දියුණුවක් නැහැ. වැඩට ගිහිල්ලා තමන්ගේ රස්සාවට ගිහිල්ලා එතනත් කවුරු හරි හතුරෙක් හදාගෙන ඉන්නවද නැද්ද? හැමෝම එක වගේ නෙවෙයිනේ. එයා දකින්නකොට ගොඩාක් අයට කේන්ති යනවා. දැන් ඊට පස්සේ උදේ කෑම කන. කෑමකට අම්මා හරි කෑම එක හදලා දුන්නා නම් ඒක ලුණු වැඩි එක්ක රහනේ. චූටි කේන්තියක් කියන්නේ නැද්ද? අම්මා එක කේන්තියක් නැහැ කියලා හිතන්න. මට නම් අම්මා එක කේන්තියක් නැහැ. හැබැයි කන්න බෑ. රසත් එක්ක ප්‍රශ්නයක් එනවා. රසත් එක්ක අද නම් කෑම එක රසයි කියලා හිතුනොත් කැමති නම් ඇලෙනවා. ඇලුනත් තෘෂ්ණාව ඇති වෙනවා. තෘෂ්ණාව කියලා කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසල. අද නම් කෑම එක රස නැහැ. කෑම එකත් එක්ක ගැටෙනවා. ගැටුණත් ඇති වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. ඒ කියන්නේ ඒ තෘෂ්ණාවක්. ඒ කියන්නේ අකුසල එකතු වෙනවා. මට කියන්න ඔහොම ගත්තොත් මට හෙට එළි වෙනකන් කියන්න පුළුවන්. එළි වෙනකන් කියන්න පුළුවන් 365 දවසේම වැඩිපුර ඇති වෙලා තියෙන හිතට ගලාගෙන ඇවිල්ලා තියෙන කුසල්ද අකුසල්ද වැඩිපුර? මේ බණාඩින්ගක් අහන මොහොතක විතරයි මේ ධර්ම ශ්‍රවණය කරනකොට බුදුන් වඳිනකොට ඒ චුට්ටේ විතරක් අර වෙනේව හිතන්නේ නැත්තම් දැන් මේ බණ ටික අහන මොහොතේත් මට බැන කොයි වෙලාවෙ නවත්තයිද දන්නේ නැහැ. දැන් අටත් පහු වෙලා බණ කියනවා කියලා එහෙම හිතනවනම් ඒත් අකුසල්. හැබැයි පින්වත්නි අපි හැම වෙලාවකම සිතට සහ සිතිවිලි වලට එන්නේ මොනවද? කුසල්ද අකුසල්ද? අකුසල්. උදබින්දු නිපාතේන ක්‍රමශක් පූර්යතේ ගටක් ජලය බිඳුව වැටිලා කලයක් පිරිලා ඉතිරිලා යනවා වගේ. පව් කලයක් පිරිලා ඉතිරිලා ගිහි අනිවාර්යයෙන්ම යනවද නැද්ද? මෙහෙම හැම 365 දවසෙම අකුසල සිතිවිලිම ගලාගෙන යනකොට පව් ගොඩක් එකතු වෙනවද නැද්ද? අකුසල් ගොඩාක් එකතු වෙලා. එහෙනම් මැරිලා ගිහිල්ලා කොහෙද යන්නේ? දුගතියද සුගතියද? ඒකාන්තයෙන් දුගතියට යන පාර හැදිලා තියෙන හැමෝටම. ස්වභාවයෙන්ම පාර හැදිලා තියෙන දුගතියට යන්න. ඒ පාර සුගතියට හරව ගන්න එක පින්වත්නි අපේ යුතුයකම. අපේ දක්ෂතාවය, අපේ හැකියාව. අපි කරගත යුත්තේ අර පාර හරවන එක. දැන් මම ඔබට කියනවා පාර හරවන්න ඕන විදිය. දැන් හැමෝම යන්නේ අකුසලේ ගලාගෙන යන්නේ පාර තියෙන දුගතියට. මම දැන් ඔබට පාර හරවලත් දෙන්න. දැන් හිතන්න මේ හරවන්න කලින් ඔය කියන තරම් ඇත්තටම ඔය කට්ටිය යනවද දුගතිය කියලා හිතක්. මං කියනනේ මැරෙන මිනිස්යන්ගෙන් 99.99%ක්ම යනවා කියලා. 0.99%ක්ම යනවා කියලා. ඔහොම වෙන්න පුළුවන්ද කියලා? ඒ කියන්නේ මිනිස්සු මැරිලා ගිහිල්ලා එහෙම යනවා කියලා කියන්නේ ආයි මිනිස්සෙක් වෙන එකත් ලේසි නෑ.
මේ ලෝකෙද සෙනග වැඩි අපායද? දැනගෙන කියන්නේ. අවබෝධය. මේ ලෝකෙද සෙනග වැඩි අපායද? අපායයි. ඒක වැඩි කතාවක් කිව්වොත් මේ අවීචි මහා නිරේ වැඩි හැම අර නිරය, තිරිසන්, പ്രേත, අසුර ඔක්කොගෙම එකතු කරත් ඊට වඩා වැඩි පිරිසක් ඉන්නවලු අවි නිරේ යටම තියෙන එකේ. එතකොට සෙනග වැඩි. දැන් හිතන්න මේ ඔබ මනුස්සකයක් ලබලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඊ타ත්ම දුර්ලභව කියලා. ගොඩාක් දුර්ලභවලු මේ මනුස්සකය ලබලා තියෙන්නේ. ඇත්තද ඒක? දැන් කොරෝනා හැදිලා ලක්ෂ 50ක් නැති වුණානේ. ලක්ෂ 50ක් නැති වෙන්නත් මිනිස්සු වෙලා මනුස්සකයක් ලබලා තියෙනවනේ ඔච්චරටම දුර්ලභද? ඔය කියන තරම් දුර්ලභද මනුස්සකයක් ලබන්න? ඒකනේ හැමෝම මේ සහැල්ලුවෙන් ඉන්නේ. ලබනාත්මෙන් මම මිනිහෙක් වෙනවා කියලා. නේ? ලබනාත්මෙන් මම කොල්ලෙක් වෙනවා. මවනාත්මෙන් මම ගෑනු ළමයෙක්මයි වෙන්නේ කියලා ගොඩක් අය කියනවා. එහෙම කියාගෙන හිතාගෙන ඉන්නවා. කොහේ යයිද දන්නේ. නේද? මනුස්සකයක් ලබන එක බුදුරජාණන් වහන්සේ හැබැයි එහෙම ලේසියකට ලබන්න පුළුවන් එකක් නෙවෙයි කියන්නේ. කෝටි දෙකක් විභාගයක් ලියනවා කියලා හිතන්න. විශ්වවිද්‍යාලයකට සිලෙක්ට් වෙන්නේ එක්කෙනයි. කෝටි දෙකකින් ගන්න එක්කෙනයි. කෝටි දෙකක් එක්සෑම් එකක් ලියලා ඒ විශ්වවිද්‍යාලයට එක්කෙනයි නම් සිලෙක්ට් වෙන්නේ කෝටි දෙකකින්. ඒ තේරෙන ළමයා මොන වගේ ළමයෙක් වෙන්න ඕනද? මොනතරම් වාසනාවන්ත ළමයෙක් වෙන්න ඕනද? ආන්ගේ වාසනාවන්ත ළමයෙන්ගෙන් එක්කෙනෙක් තමයි ඔබත් මම. එච්චරටම අමාරුයි. මට ඒක ඔබට තේරුම් ගන්න සරල උදාහරණයක් මම කියන්නම්. මේ ප්‍රායෝගිකව හිතන්න ඕන දේවල් මම කියන්නේ. මට කියන්න මේ ඔය කියන අමාරුයි කියන මනුස්සකය ගොළු අය ඉන්නවා, බීරෝ අය ඉන්නවා, අත්පා කන්නාස නැති අය ඉන්නවා, බුද්ධාගමේ වෙනත් ආගම් වල අය ඉන්නවා. මේ ලෝකෙම මිනිස්සු කෝටි කීයද ඉන්නේ? මම මුලින් කිව්වා 700යි. ඔය මනුස්සකය ලබාපු අය කෝටි 700යි. මේ හරියට කියන්නේ බත්තර මුල්ල කියලාද? ඇතුල් කෝට්ටේ. ඇතුල් කෝට්ටේ විතරක්. ඇතුල් කෝට්ටේ විතරක් මනුස්සකයක් ලබා ගන්න බැරුව මදුරුව විතරක් කෝටි 700කට වැඩිය නැද්ද? මං කියන්නේ ලෝකෙම නෙමෙයි. ලෝකෙම ගන්න එපා. එතකොට ගොඩක් ඉන්න. මනුස්සකයක් ලබා ගන්න බැරුව මදුරුව විතරක් ඇතුල් කෝට්ටේ විතරක් කෝටි. මැස්සෝ විතරක් ඇති කෝටි 700. කූඹි විතරක් ඇති කෝටි 700. ඒ නිසා මනුස්සකයක් ලබන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. කෝටි ප්‍රකෝටි කෙල කෝටි සංඛ්‍යාවකින් තේරිලා අමාරුවෙන් අසීරුවෙන් ලබාපු කයක් තමයි මේ ඔබත් මමත් ලබලා දන්නේ නෑ වගේ මේ නිකන් ඉන්නව බලාගෙන. මැරෙනකන් අපි බලාගෙන ඉන්නවා. ඒකයි කිව්වේ භාග්‍යවතුන් වහන්සේ අපි ඔක්කොම ප්‍රමාද වැඩි. ටක් ගාලා මේ මනුස්සකය ආයි ලබන්නේ නෑ. මේ ලබපු මනුස්සකයි උපරිම ප්‍රයෝජන ගන්න. උපරිම ප්‍රයෝජන ගන්න. යන්නේ අපායට පාර තියෙන්නේ. ওই පාර හරව ගන්න. එක්කෝ සුගතියට යන්න, එක්කෝ සුගතියට යන්න කියලා කියන්නේ. ඒකයි. ඒ නිසා දැන් ඔබට තේරෙන්න ඕන මම මේ තමන් ලබාවු මනුස්සකය තාමත්ම දුර්ලභව ලැබුවේ කියලා. දැන් ලැබුවේ කියලා ඔබට දැන් තේරෙනවද? නෑ කියලා කියනනම් තව උදාහරණ කියන්නම්. ඔබ දුර්ලභව මේ ලැබුවලා තියෙන මනුස්සකය. එතකොට ඒ ලබාපු මනුස්සකය අත්හැරලා ගිහිල්ලා වැසිකිලි වලක පණුවෙක් වෙලා උපදුනොත් මේ ලබාවු මනුස්සකය වැඩක් තියනවද? වැඩක් නෑ. දැන් මම ඉගෙන ගත්තා. පැවිදිත් වුණා. ඉගෙනත් ගත්තා. ශාස්ත්‍ර වේදිත් කළා. ශාස්ත්‍රපතිත් කළා. දැන් මේ දවස්වල PhD එකත් කරන්න සූදානමින් ඉන්නේ. මුළු විශ්වවිද්‍යාලෙම එකත් ගත්තා. ඒ විශ්වවිද්‍යාලෙම කතිකාචාර්යවරයෙකුත් විදියටත් වැඩ කරන්නත් තේරුණා. මම මැරිලා ගිහිල්ලා අපවත් වුණායින් පස්සේ අපේ පන්සලේම වැසිකිලි වලේ පණුවෙක් වුණොත් මගේ ශාස්ත්‍රපතිකමේ වැඩක් තියනවද? ශාස්ත්‍රවේදිකමේ වැඩක් තියනවද? මගේ කතිකාචාර්ය පට්ටමේ වැඩක් තියනවද? අපට තියෙනවා නම් ධනය කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි වලින් ඇති වැඩක් තියනවද? වැඩක් නැහැ. ඔබ ඒක තේරුම් ගත යුතුයි. එහෙනම් අපේ මේ පාර හරව ගන්න නිවනට. හැබැයි මම ඔබට මේ වෙලාවේ කාලය නැති නිසා චූටි වෙලාවක් අරගෙන සුගතියට යන්න පාරක් කියලා දෙනවා. ඒ පාරෙන් ගොඩක් දේවල් තියනවා කරන්න.
නමුත් එක කරුණක් විතරක් ඔබට කියන්න. ඒ කාරණාව විතරක් අනුගමනය කරන්න. එයත් ප්‍රමාණවත්. හැම වෙලාවකම භාග්‍යතුන් වහන්සේ වදාලා හැම වෙලාවකම බුදු ගුණ මෙනෙහි කරන්න කියලා කිව්වා. මරණෙදි මට බුදු ගුණ සිහි වේවා කීකේ කවි කියනනේ. කවි කිය හිටියට වැඩක් නැහැ. බුදු ගුණ ප්‍රායෝගිකව මෙනෙහි කරන්න. මොන වෙලාවටද ස්වාමීන් වහන්සේ මෙනෙහි කරන්නේ? අකුසල සිතිවිලි ගලාගෙන එන මං කීව නේද මුලින්? ඔබට හැම වෙලාවෙම අකුසල සිතිවිලි එනව නේද? අකුසල සිතිවිලි ගලාගෙන එන හැම මොහොතකම මෙනෙහි කරන්න. කෙනෙකුට බනින්න ගහන්න නෙමෙයි. හිතන්න ඔබ ඔබේ ඇඳුමට ආස කරා කියලා හිතන්න. ඒකත් අකුසලයක්. ඔබ හම්බ කළේ, ඔබ රස්සා කළේ, ඔබ කඩෙන් ගත්තේ, ඔබයි සේදුවේ, ඔබයි ඇඳේ. ඔබේ ඇඳුම කාගෙන්වත් ගත් එකක් නෙමෙයි. ඒත් ඒ ඇඳුමට ඔබ ආස කළා කියලා ඔබට අපාය යන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ ඇඳුමට ආස කරා. ඒ ඇඳුමට ආස කිරීමත් අකුසලයක්. ඒ නිසා ඒබඳු හෝ පුංචි හෝ අකුසලයක් එනකොට බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි කිය මෙනෙහි කරන්න. ඒ බුදුරජාණන් වහන්සේ අරහං වුණේ මෙන්න මේ නිසා කිය ඉතිපිසෝ භගව අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසර සත්තා දේවනස බුද්ධ භගව මෙන්න නමය. මේ නමේ සිංහල සේරුම දැනගෙන මෙනෙහි කරන්න. දැන් මේ නමේ තේරුම දන්නේ නැහැ කියලා හිතන්න. බුදුරජාණන් වහන්සේගේ කවර හෝ ගුණයක් ගැන හිතන්න. අනේ බුදුරජාණන් වහන්සේ සෝපාකර පීඨ වුණා. බුදුරජාණන් වහන්සේ ගාව ಜಾති ભેද තිබුණේ නැහැ හිනා. ආගම් ભેද තිබුණේ නැහැ. මහා කරුණාවෙන් හැමෝටම උපස්ථාන කළා සැලකුවා. එහෙම මෙනෙහි කළත් ඒ මෙනෙහි කරන සෑම සිතිවිල්ලක්ම අර බුදුගුණ නමින් එකකට අයිතිද නැද්ද? අයිති. ඒ නිසා කවර හෝ විදියකට බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරන්න. කෙනෙකුට බනින්න එපා. කෙනෙකුට දේශසිතක් ඇති කරගන්න එපා. කෙනෙක් එක වෛරයෙන් වෙලෙන්න එපා. ඒක තමන්ටයි අහිත පිණිස, තමන්ට දුක් පිණිස හේතු වෙනවා. ඒ හැම වෙලාවකම බුදු ගුණම මෙනෙහි කරන්න. යේකේචි බුද්ධං සරණං ගතාස යමෙක් බුදු ගුණ මෙනෙහි කරලා තියෙනවා නම්, බුදු සරණ ගිහිල්ලා තියෙනවා නම්, නතේ ගමිසන්ති අපායන් අපාය යන්නේ නැහැ. පහය මානුසන් දේහම් මේ මිනිස් කය ඇතහැරියට පස්සේ දේවපය කායම් පරිපූර්ණසන්දි ගිහිල්ලා ඉපදිනවා කිව්ව දිව්‍ය ලෝකේ. අන්න සුගතියට යනවා. බුදු ගුණ මෙනෙහි කිරීම පමණක් ඇති පින්වත්නි දෙව්ලෝ උපදින්න. වෙන මොකුත් නොකළා. දැන් ඇත්තට මම නිවැරදි කරන්න ඕන කාරණාවක් තියෙනවා. අච්චර බුදු කෙනෙකුටත් දන් දීලා දුගතියට යන්න ඕනේ ඇයි කියලා ඔබ හිතයි. ඒ මල්ලිකා දේවිය පින් කරලා තිබුණා. ඒ මරණාසන්න මොහොතේදී ඇති වුණ චුතිසිතවිල්ල නරක් වුණ නිසා දුගතියට ගියේ. එයා චුතිසිත හදලා තිබුණ නම් හොඳ විදියට එයා ඒකාන්තයෙන් අර පිනෙන් දිව්‍ය ලෝක යන්නේ. ඒ නිසා අපි මරණාසන්න මොහොතේදී චුතිසිතක් කියලා එකක් එනවා. ඒ චුතිසිතත් මරණයේදී බුදුගුණ මෙනෙහි වෙන විදියට නිර්මාණය වෙනවා. මම මේ කියන කාරණා මෙනෙහි කළොත්. නිතර නිතර බුදුරජාණන් වහන්සේ ගැනම මෙනෙහි කරන්න. මගේ නැති වෙච්ච ස්වාමිය, නැති වෙච්ච බිරිඳ, නැති වෙච්ච පුතා ගැන ඒව හිතන්න එපා. ආය ඇදලා ගන්න බෑ ඒගොල්ලෝ ඒ ලෝකේ ඉඳලා. බුදුරජාණන් වහන්සේමයි පිහිට. බුදුරජාණන් වහන්සේමයි සරණ. බුදුරජාණන් වහන්සේගෙන් තොර ලෝකයක් මට නෑ කියලා බුදුරජාණන් වහන්සේව මෙනෙහි කරන්න. ඔබ නිදන කාමරේ හැම තැනම බුදු පින්තූර අලව ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉන්නේ මට මම පිළිවෙලකට ඉන්න ඕන. එහෙම හරිය තමන්ගේ ශික්ෂණය ඇති කරගන්න. එහෙම ශික්ෂණය ඇති කරගෙන තමන්ගේ සුවය තමන් හොයන්න. මේ ලෝකේ බොහෝ සීග්‍රයෙන් ලෝකයක්ම ලෝකේ බොහෝ පිරිසක් මේ බුද්ධ දර්ශනය හොයනවා. මනස මූලික කරගත් දර්ශනයක් නිසා. අපේ බුද්ධාගම එකක්. ඒ මිනිස්සු හොයන්නේ බුද්ධ දර්ශනයේ හදවත පතුල ඇතුළාන්තය හොයන්නේ. අපි මොකද කරන්නේ? බුද්ධ දර්ශනය කියලා වටේ ටිකක් අල්ලගෙන දඟලනවා. මොනවද වටේ අල්ලගෙන දඟලනවා කියලා? අපි බෞද්ධාගමේනේ. අපි යනවා බෝධි පූජා තියන්න. නේ? බෞද්ධයන්ට තරම් අපල නැහැ කොයි මෙන ලෝකෙ කාටවත්. නේද? බෝධි පූජා තියන්න කියලා තියෙනවද බුදුරජාණන් වහන්සේ?
අපලවලට පූජා තියති ඇවිදින්න කියලා නෑ බුදුරජාණන් වහන්සේ. හැබැයි අපල නැත්තම් පන්සල් වහන්නත් වෙනවා. වෙලාවට අපලයක් හරි කරකැවිලා තිබුණේ නැත්තම් ඔහොමවත් එන්නේ නෑ පන්සල්. ඒ නිසා අපල ගැන හිත හිතා ඉන්න අපි ඉද්දි කෙලින්ම බෞද්ධ දර්ශනය අදහන මිනිස්සු වම් අත උඩ දකුණු අත තියාගෙන භාවනා කරලා මනසට තැන දීලා මනස සුවපත් කරන්න වැඩ කරනවා. මනසටයි මේ ප්‍රතිකාර දෙන්න ඕන. මනස ඉලක්ක කරගෙන වැඩ කරන්න ඕන. ඒ නිසා මනස සුවපත් කරගන්න ඔබට වාසනාව ශක්තිය වීරිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. නුරේෂ් රාජපක්ෂ මහත්මයා මිය ගිහිල්ලා 3 මාසේ බණ පින්කමයි මේ කලේ. ඒ අයට මිපින් ලැබේවා. එතුමාගේ පරලොව ජීවිතයේ සුවපත් වේවා, සැනසේවා, සතුටු වේවා. එතුමා ඇතුළු මියගිය සියලුම මළගිය ඥාතීන් නිර්වාණ සම්පත්තිය සාධනය කරගනිත්වා කියලා සාදු නාද පවත්වමින් දාම් පරිස්කාර පුද දෙන පිණුත් ලැබිලා එතුමා සුවපත් වෙත්වා නිවන් දකිත්වා කියලා ඉදම් මේ ඥාතිනං හෝතු කියන ගාථාව 3 වතාවක් කියන්න. සසර වසනතුරු නිවන් දකිනතුරු කාටවත් ලෙඩක් දුකක් නොම වේවා. දයන්ති රාජපක්ෂ නෝනා මහත්මිය දුව පුතා දෙපළ ඇතුළු පවුලේ හැම දෙනාටම නිදුක් බව ලබන්නේ, නිරෝගී බව ලබන්න මේ පින් පිහිට වේවා. අද පුන් පෝය දවසේ බණ අහපු හැම දෙනාටම රත්නත්‍රී පිහිට ආශිර්වාද ලැබේවා. දෙවියෝ පින් ලබත්වා අපිට ආශිර්වාද කරලා නිවන් දකිත්වා කියලා සාදු කියනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදාති. සද්ධර්ම ශ්‍රවණානිසංස ධර්ම බලින්ද දාම් පරිස්කාර පුද දෙන කුසල බලයෙන්ද මියගිය ඥාතීන්ටත් ඔබ අප හැමටත් අමා මහ නිවන් සැප පිණිසම මේ පින් පවතිවායි සිතා චිත්ත ප්‍රීතියෙන් සාදු නදින් පින් අනුමෝදන් විය යුත්තේය. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ ස්කම්බලම් ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හරි. මොනවද තියෙන්නේ?